සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත ඔස්සේ මේ දිනවල අප සාකච්ඡා කරමින් සිටින්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් සතර සතිපට්ඨානෙහි චිත්තානුපස්සනාව පිළිබඳව. චිත්තානුපස්සනාවෙත් ඒ පිළිබඳව මූලික විග්‍රහයක්, මේ සිත පිළිබඳව මූලික හැඳින්වීමක් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ කලින් වැඩසටහන් කිහිපයකදීම ඔබට විස්තර කරන්නට යෙදුණා. අදත් මේ චිත්තානුපස්සනාවට අදාළ සතිපට්ඨාන සූත්‍රයේ දේශනාවේ තිබෙන ආකාරයෙන් බාහිර අධ්‍යාත්මික බාහිර වශයෙන්, ඒ වගේම මේ සිතෙහි හට ගැනීම, චිත්තානුපස්සනාවේ සමුදය, ඒ වගේම වය, හට ගැනීම, නිරෝධය කියන කොටස් පිළිබඳව තමයි අද දින වැඩසටහනේදී මුලින්ම අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහාත් අද අපේ වැඩසටහනට වෙනද වගේම අපිට මේ උතුම් ධර්ම කාරණාවන් විස්තර විභාග වශයෙන් කියලා දෙන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. ප්‍රථමයෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව අපි පිළිගෙන සිටිමු. අවසරයි ස්වාමීන්. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. අද මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා දායකත්වයේ දරන්නේ ජූලි මාස 29 වන දිනට 4 වන උපන්දිනයේ යෙදෙන රිසාජ එදිරිසිංහ පුතුරුවන්ට සෙත් පැතීම පිණිස සෙන්සේපාක් මෙදමාවිල මාරවිල යන ලිපිනේ පදිංචි පින්වත් ශානක එදිරිසිංහ මහතා ඇතුළු ඒ හැම දිනාගේ දායකත්වයෙන් යුක්තව. පින්න ස්වාමීන් වහන්සේගෙන් මුලින්ම දැනගන්න කැමති අද ස්වාමීනි, මේ ගියවර වැඩසටහන් වල චිත්තානුපස්සනාව 16 ආකාරයේ පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණා. ඉන් අනතුරුව පින්න ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය අපේ භාගතුන් වහන්සේ අපට දේශනා කොට වදාරන්නේ මේ ඉති අජ්ජත්තාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආදී වශයෙන් මේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් බෙදා වෙන් කර දැක්වීමක් දේශනා කොට වදාරනවා. ඉන් අනතුරුව ඒ චිත්තානුපස්සන මේ සිතේ සමුදය වය කොටසකුත් දේශනා කොට වදාරනවා. ස්වාමීනි, මොකක්ද මේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් මේ සිතක සිතු චිත්තානුපස්සනාවේදී සඳහන් වන විග්‍රහ වන ධර්මපරියාය අවසරයි ස්වාමීන් වහන්සේ. හැම දිනාටම තෙරුවන් සරණයි. දැන් අපි කලින් කායानुපස්සනා, වේදනානුපස්සනා ආදී සතිපට්ඨානයන්ගේ කතා කළා වගේම මේ චිත්තානුපස්සනා සතිපට්ඨාන භාවනා ක්‍රමයේදීත් බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්ම බාහිර වශයෙන්ුත් ඒ වගේම හට ගැනීම නැතිවීම වශයෙන්ුත් මේ සිත ගැන නුවණින් විමසලා බලන්න කියලා දේශනා කළා. දැන් මෙතෙන්දී සිතේ ස්වභාවය හඳුනාගත් ශ්‍රාවකෙක් ඒ සිත පිළිබඳව, තමන්ගේ සිත පිළිබඳව තමයි මුලින්ම හඳුනාගන්නේ. මොකද බාහිර සිතක් දැකීම කියන එක දැන් පරචිත්ත විදාරණ ඥාණයෙන් තමයි බාහිර සිතක් දකින්න තියෙන්නේ. ඒ බාහිර සිතක ස්වභාවය දැන් බුදුරජාණන් වහන්සේ පරචිත්ත විඥාන ඥාණයෙන් දැනගත්ත අනිත් අයගේ සිත් රාග සහිත නම් අනිත් අයගේ සිතේ තිබෙන රාගී සහිත බව, විතරාගී බව, විරාගී බව, දෝෂ සහිත බව, ද්වේෂේතර බව ආදී. ඒ දැනගෙන තමයි බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවකින්ට උපදෙස් ලබා දුන්නේ ධර්මානුකූලව තමන්ගේ සිත සංසිඳවා ගැනීම පිණිස. ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරා මුගලන් මහරහතන් වහන්සේ අරහත්ත්වයටපත් වෙන්න කලින් උන්වහන්සේ තීන මිද්දෙන් සිත පීඩාවටපත් වෙලා තිබෙද්දී උන්වහන්සේ ළඟට වැඩම කරලා ඒ පචලායන සූත්‍රයේ සඳහන් වෙනවා භාග්‍යතුන් වහන්සේ සිත සංසිඳවා ගැනීම පිණිස උපදෙස් ලබා දුන් බව.
නමුත් මෙතන සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාවේ ආධ්‍යාත්ම බාහිර කියන කාරණාවේදී අපි තේරුම් ගන්න ඕනේ දැන් එකපාරටම සිත අනිත්‍යයේ සිත දැකීමේ හැකියාව නැති කෙනෙක් කොයි ආකාරයකටද මේ ආධ්‍යාත්ම බාහිර වශයෙන් මේ ගැන නුවණින් විමසලා බලන්නේ කියලා. ඒක කාරණා ගැළපීමකින් කරන දෙයක්. ඒ කියන්නේ කරුණු ගැළපීමෙන් තමයි ආධ්‍යාත්ම බාහිර වශයෙන් මේ සිතේ ස්වභාවය තේරුම් ගන්න තියෙන්නේ. කියන්නේ තමන්ගේ සිත යම් විදිහකට රාග එහෙම නැත්නම් කැමැත්ත ඇති වෙන අරමුණ ඔස්සේ කැමැත්ත ඇති වෙලා ඒ රාග සහිත සිතක් උපදිනවද? ඒ වගේම ඒ විදිහටම තමයි බාහිර කෙනෙකුගේත් ඒ ස්වභාවය සිද්ධ වෙන්නේ. ඒ මොහොතේද කල්පනා කරන්න තියෙන ස්වාමීනි? ඔව් ඒ ස්වභාවය දැන් අර අවබෝධයෙන් යුතු කලකිරීමක් ඇති වෙන්න ඕනනේ මේ ධර්මයේ පිළිබඳව. මේ ස්වභාවය පිළිබඳව. මේ ධර්මතාවය මේ ඒ කියන්නේ මේ ස්වභාවය පිළිබඳව අවබෝධාත්මක කලකිරීමක්. ඒ අවබෝධාත්මක කලකිරීම පිණිස තමයි මේ ආධ්‍යාත්ම බාහිර වශයෙන් යම් බන්ධන නැත්නම් ඒ බන්ධන දුරු වීමට ඒ කල්පනා කළ යුතු පිළිවෙල තමයි මේ ආධ්‍යාත්ම බාහිර ස්වභාවයත් මේ විදිහමයි කියලා කල්පනා කිරීම. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආධ්‍යාත්ම බාහිර ස්වභාවයන් ගැන අවබෝධාත්මක කලකිරීමකට උවමනා කරන විමර්ශනයක් තමයි මේ තුලින් ලබා ගන්නෙ. එතකොට තමන්ගේ සිත ගැන කලකිරෙනා වගේම අනිත් අයගේ සිතවිලි ස්වභාවයත් අනිත් අයගේ ජීවිත පැවැත්මත් සිතේ ක්‍රියාකාරී බවත් මේ ආකාරමයි කියන විමර්ශනයේට තමයි එතෙන්දී සිත යොමු කරන්නේ. ඊළඟට අජ්ජත් බාහිර වශයෙන් උත් කල්පනා කරන. ඒ කියන්නේ තමන්ගේ සිත සකස් වෙන ආකාරය නෝනින් විමසනවා වගේම අනිත් අයගේ සිතත් ඒ ආකාරයි කියලා ඒ මොහොතේම ගලපා බැලීමකුත් කරන්න පුළුවන්. ඒ විදිහට කල්පනා කරද්දී ඒ ශ්‍රාවකයාගේ සිත ලෝකේ යම් තැනක කියන්නේ දැන් තියෙනවනේ සබ්බ ලෝකේ අනිබරත සංඥාව සියලු ලෝකයන් පිළිබඳ නොඇලීම වගේ සංඥාවල් ඒ වගේම අනිත්‍ය සංඥා ඊළඟට අනාත්ම සංඥා ඊළඟට ඒ ආදී වශයෙන් මේ ජීවිත ඒ කියන්නේ සියලු ලෝකයේ කෙරෙහිම නොඇලීමට උවමනා කරන විමර්ශනයක් ශ්‍රාවකයා මේ තුලින් පුරුදු කරගන්නවා. ඒ විදිහට පුරුදු කරගත්තු හිතක සිතේ කියන්නේ දැන් අනිත් කෙනෙකුගේ සිතක ස්වභාවය ගැන කලකිරීම පිණිස අවබෝධය ඇති කර ගැනීම පිණිස තමන් කෙරෙහි උපමාවක් තමන්ට උපමාවක් තබාගෙන ඒ බාහිර දේකුත් කල්පනා කිරීම තුළ ඒ අවබෝධයට එහෙම නැත්නම් ඒ තේරුම් ගැනීමට ශ්‍රාවකයෙකුටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තමයි අජ්ජත් බාහිර වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන්නේ. ඒ වගේම තියෙනවා සමුදය වය. දැන් සමුදය කියන තැනදී අපි ඍජුවම යොමු වෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි හේතුඵල ධම. හේතුඵල ධමෙන් තොර වූ සිතක සකස් වීමක් පැනවෙන්නේ නැහැ. හේතුඵල ධම යම් තැනක සකස් වුණොත් එතන තියෙන අනිවාර්යයෙන්ම සිතක සකස් වීමක්. ඒ නිසා ඒ සිතේ ස්වභාවය ගත්තහම රාග සහිත බව වෙන්න පුළුවන්. විතරාගී බව වෙන්න පුළුවන්. එතකොට මේ විතරාගී බවත් හේතුවක් නිසා උපදින දෙයක්. නාම රූප නිසා උපදින්නේ. ඒ වගේම දෝෂ සහිත බව, ද්වේෂයේ සහිත බවත් නාම රූප නිසා. ද්වේෂයෙන් තොර බවත් නාම රූපයන්ගේ උප්පත්තියක්, උපදීමක්. නාම රූප නිසාමයි සකස් වෙන්නේ. ඒ වගේම මෝහ සහිත බවත්, මෝහ රහිත බවත් නාම රූපයන්ගේ ප්‍රත්‍යයෙන් සකස් වෙන ස්වභාවයක්. ඉතින් ඊට පස්සේ ගත්තාම අනිත්‍ය ස්වභාවයන් සියල්ල. මේ කියන්නේ දැන් අපි අනිත්‍ය සංඥාව, ඒ වගේම මේ අනාත්ම සංඥාව, අනාත්මය පිළිබඳව සංඥා විපල්ලාසෙන් තොරව කල්පනා කරන්නේත් ඒ නාම රූපයන්ගේ සකස් වීමක්නේ. ඒ නාම රූපයන් සකස් වුනහම සකස් වීමට අනුකූලව අපි ඒ කියන්නේ නාම රූපයන්ගේ සකස් වීම සිද්ධ වෙන්නේ අනිත්‍ය වැඩිම පිණිස. අනිත්‍ය මෙනෙහි කිරීම පිණිස. ඒ නාම රූපයන් සකස් වෙනකොට සිත විමුක්ත භාවයට පත් වෙන සිතක් බවට පත් වෙනවා. ඉතින් ඒ ස්වභාවයන් තේරුම් ගැනීම, ඒ වගේම සිතේ වෙනස්කම් තේරුම් ගැනීම. ඒ කියන්නේ ස්වාමීනි නාම රූපයන්ගේ වෙනස් වීම තමයි සිහියෙන් ඉඳලා අල්ලගන්න තියෙන්නේ. නාම රූපයන්ගේ වෙනස් වීම තමයි සිතේ වෙනස් වීම වශයෙන් ප්‍රකට වෙන්නේ. සිත වෙනස් වෙනවා කිව්වහම ඒකෙදී මූලික වෙනස් වෙන ස්වභාවය තමයි නාම රූප. ඒතර නාම රූප විඥානයන්ගේ ක්‍රියාකාරීත්වයේ මත පැනවෙන දෙයක් තමයි, සකස් වෙන දෙයක් තමයි සිත කියලා කියන්නේ. ඒ සිත හඳුනා ගැනීම පිණිස තමයි සිතේ ලක්ෂණ තියෙන්නේ. එහෙමයි. අර කරුණු 16. කරුණු 16. එතකොට මේ කරුණු 16 සකස් වීමට හේතු පාදක වෙන කරුණ තමයි නාම රූප. සහ විඥානයන්ගේ ක්‍රියාකාරී බව.
ඒ නාම රූප විඥානයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම නිදහස් වෙන තුරු මුළුමනින්ම මේන් මිදෙන තුරු ශ්‍රාවකයාගේ සකස් වීම හේතුඵල ධමයට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අනාගාමී ශ්‍රාවකයෙකුට පවා හේතුඵල ධමයේ යම්කිසි ක්‍රියාකාරී බවක් තියෙනවා. ඒ වගේම අරහත් මාර්ගය තුලත් තියෙනවා. අරහත් ඵලයට පත්වීම පස්සෙ තමයි හේතුඵල ධමයේ ක්‍රියාකාරී ස්වභාවය නොපැනවෙන්නේ. ඒ නොපැනවෙන තාක්කල් නාම රූප ධර්මයන්ගේ උපකාරයෙන් සිත සකස් වෙන ආකාරයේ ශ්‍රාවකයන් නුවණින් විමසා බලනවා. සමුදේ වය වශයෙන් මේ නාම රූපයන්ගේ හට ගැනීම නිසා සිත හට ගන්නවා. නාම රූප නැතිවීමෙන් සිත නිරුද්ධ වී යනවා. ඒ කියන්නේ හටගන්න හේතුව නැතිවීමෙන් ඒ තැනම මේ සිතවිලි නිරුද්ධ වෙලා යනවා. ඒ සිතේ ස්වභාවය නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ ස්වාමීනි දැන් නාම රූප ධර්මයන්ගේ නිරුද්ධ වීම දැන් අරහත් වීම පස්සේ කියන්නේ නාම රූප කතාවක් නැද්ද? සිතුවිලි කතාවක් නැද්ද? අරහත්ත්වයෙන් පසුව පටිසමුප්පාදයේ පැනවීමක් නැහැනේ. ඒ පටිසමුප්පාදයේ පැනවීමක් ඒ කියන්නේ සත්වයා තුලනේ ක්‍රියාත්මක වෙන්නේ. පංච උපාදානස්කන්ධයට බැඳී යාම නිසා. ඒතර පංච උපාදානස්කන්ධයට බැඳී නොයාම නිසා විද්‍යා සහගත වූ නාම රූප තියෙනවා කියලා කිව්වොත් අපි එතන කතා කරන කරුණ අසම්පූර්ණයි. මොකද විද්‍යා සහගත වූ විඥානයක් විද්‍යා සහගත වූ නාම රූපයක් කියන දෙය භාගතුන් වහන්සේගේ දේශනාව තුළ පැනවෙන්නේ නැහැ. එතන නාම රූපයයි යමකට පැනවෙනවා නම් විඥානයයි යමකට පැනවෙනවා නම් එතන අවිද්‍යා සහගත පැවැත්මකටමයි මේ පැනවෙන්නේ. එහෙමයි. එතකොට එතන මොකක්ද එතන? ඒක තමයි අපි දැන් කලින් වතාවක පැහැදිලි කරා පහනක් හේතු සහිතව දැල් වෙනවා. ඒ පහනට උවමනා කරන වැටි තිර තෙල් ආදිය මේ නැති වුණාට පස්සේ ඒ පහන් සිල පැනවෙන්නේ නැහැ. ගේ කොහෙද කියලා කියන්න හැකියාවකුත් නැහැ. හේතු නිසා පැවතුණා, හේතු නිසා ක්‍රියාත්මක වුණා. මොහොතක් පාසා සකස් වෙන පටිසමුප්පාද ධර්මයට අනුකූලව ඒ පටිසමුප්පාද ධර්මය අර සිඳුනට පස්සේ තණ්හාව අවිද්‍යාව සිඳුනට පස්සේ පටිසමුප්පාදයට අදාළ කිසිම දෙයක් ඒ රහතන් වහන්සේගේ ජීවිතය තුළ පැනවීමක් කරන්න බෑ. එතකොට අර දැන් ඔය කතා කරන සවිඥානික අවිඥානික කියලා එහෙම එකක් නැද්ද ස්වාමීනි එහෙම? ඒ සවිඥානික අවිඥානික කියන සාමාන්‍යයෙන් මේ මස්මින් කායේ සවිඥානික කියලා භාගතුන් වහන්සේම දේශනා කරනවා. ඒ කියන්නේ මේ සාමාන්‍ය ලෝකයේ සත්වයාගේ පැවැත්ම ගැන දේශනා කිරීම සඳහා භාගතුන් වහන්සේ පාවිච්චි කරපු විවහාරයන්. නමුත් රහතන් වහන්සේගේ ස්වභාවය දැන් අවිඥානිකව සිද්ධ වෙනවා කියලා ඒ ක්‍රියාකාරීත්වයේ පැනවීමක් ඒ විදිහට පනවන්න පුළුවන් කමක් නැහැ. ඒ රහතන් වහන්සේගේ ස්වභාවය කියන එක හරිම විශේෂ සිද්ධියක් වෙන්නේ ඒකයි. ඒකයි ඒ රහතන් වහන්සේ ලෝකයේ ශ්‍රේෂ්ඨ බවට පත් වූ පරිපූර්ණ පුද්ගලයා බවට පත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒ විදිහමයි. පසේ බුදුරයන් වහන්සේලාත් එහෙමයි. රහතන් වහන්සේලාත් එහෙමයි. ඒ නිසා අපි ඒකට කොයි ආකාරයෙන් හෝ සාමාන්‍ය ලෝකයේ පෘථග්ජන සත්‍යය බලන්නේ මොනවා හරි දෙයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ ක්‍රියාත්මක වීමට මොකක් හරි පැනවීමක් යොදා ගන්නනේ. ඉතින් ඒ නිසා අපි ඒකේ පැනවීම බුදුරජාණන් වහන්සේගේ සීමාව තුළ ඉඳගෙනයි පනවන්න ඕනේ. ඒ නිසා සත්පුද්ගල ස්වභාවය තුළ පැනවීමක් පමණයි ලෝකේ පවතින්නේ. ඒ ස්වභාවය අයිති සාමාන්‍ය විවහාර ලෝකයට රහතන් වහන්සේ කියන්නේ විවහාර ලෝකයක් ඉක්මවා ගිහිල්ලා සත්පුද්ගල පැනවීමක් ඉක්මවා ගිහිල්ලා ඒ මුළුමනින්ම විමුක්ත භාවයට පත්වෙච්ච උත්තමයන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේට නාපරං ඉත්තත් ආයති පජානාති. නැවත නිවන පිණිස කරන්න කිසිවක් නැහැ කියන ඥානයක් ඇති වෙනවා. ඒ ඥානයත් සමග රහතන් වහන්සේගේ ඒ කායනුපස්සනා වැඩිම, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන ඒ කෘත්‍යයන් සියල්ලම අවසන් වෙනවා. ඒ නිසා ඒ ආර්ය මාර්ගයේ පිණිස ඒ කෘත්‍යයන් අවසන් වෙච්චි රහතන් වහන්සේ නමකට ලෝකේ කිසිම හේතුවක් සහිතව පැනවීමක් කරන්න බෑ. ඒකෙදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා එක තැනක මේ කය පවතිනකම් පමණක් උන්වහන්සේලාගේ ක්‍රියාකාරීත්වය පවතිනවා කියලා. ඒ කියන්නේ කතාබස් කිරීම. ඒ තුල සකස් වීම පැනවෙන්නේ නැහැ. සකස් වීම පනවන්න පුළුවන් කමක් නැහැ. ඒ ස්වභාව විශේෂිත දෙයක්. ඒ නිසා ඒ රහතන් වහන්සේ හැරුණකොට අනිත් ශ්‍රාවකයන් මේ චිත්තානුපස්සන සතිපට්ඨානය තුල සමුදේ වය වශයෙන්ුත් ආජ්‍යත් බාහිර වශයෙන්ුත් මේ ජීවිතය පිළිබඳ විමසා බලනවා. ඒ විමසා බලනකොට ඒ ශ්‍රාවකයන්ට මුළුමනින්ම හේතුඵල ධමයේ Nirodhe සාක්ෂාත් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සමගම අති චිත්තන්තිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. මේ සිත පිළිබඳව ඒ කියන්නේ සිත පිළිබඳව මනාව අවබෝධයක්, පැහැදිලි අවබෝධයක් සිත පිළිබඳව ඒ ශ්‍රාවකයාට
පිහිටනවා. පතිස්සතිමත්තයි අනිසිතෝච විහෙරති. නොයල්ම පිණිස උපකාර වෙන. තේසේ නොයල්ම විරාගා විමුච්ඡති. නොයල්මෙන් යතු ශ්‍රාවකයාට තමයි විමුක්තිය සාක්ෂාත් කරන්න පුළුවන් අවස්ථාව ලැබෙන්නේ. නචකින්ච ලෝකේ උපාදීති. මේ ලෝකේ කිසිවක් ආත්ම වශයෙන්, නිත්‍ය වශයෙන්, සැප වශයෙන් හෝ සුභ වශයෙන් හෝ ඒ ශ්‍රාවකයා නොගෙන මුළුමනින්ම මේ ජීවිතය තුළ අවබෝධයට ප්‍රත්‍යක්ෂ ඥානයටපත් වෙනවා. ඒක තමයි චිත්තානුපස්සනාවේ කෙලවර. එහෙමයි. පින්වත්නි, එතකොට අපි පින්න ස්වාමීන් වහන්සේ අපිට මෙතෙක් වැඩසටහන් කීපයක් වැත්තම අපිට මේ චිත්තානුපස්සනාව පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ මේ බුද්ධ දේශනාවේ සඳහන් වන සූත්‍ර ධර්මයන් රාශියක් එක්කාසු කරමු. විශේෂයෙන්ම ඔබට මතක ඇති ගද්දොල බද්ද සූත්‍රය. චලන චිත්‍රය නම් වූ ඒ පරියාය මුල් කරගනිමින් මේ සිතක සිදුවෙන විපර්යාසයේ වේගවත් බව, ඒ විවිධාකාර බව, විචිත්‍රවත් බව අපිට පින්න ස්වාමීන් වහන්සේ හරි ලස්සනට ඔබට මතක ඇති ගද්දොල බද්ද සූත්‍රයේ ආදී අපිට විස්තර විභාග වශයෙන් කියා දුන්නා. ඒ වගේම සිතේ ස්වභාවයන් ගැන ධම්මපදය ආදී මුල් කරගනිමින් චිත්ත වර්ගය. ඒතර ඒ වගේ කරුණු කාරණා රාශියකින්. ඒ වගේම චිත්තානුපස්සනාවට අප කතා කරන මේ මාතෘකාවට අදාළව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි චිත්තානුපස්සනාව සතර සතිපට්ඨානයේ සඳහන් වෙනවා. ඒ සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනාවට අදාළව කරුණු 16ක් සරාගං චිත්තං ඔබට මතක තියෙන එකින් එක විස්තර කර අපිට අපේ පින්න ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම අවසාන වශයෙන් ආධ්‍යාත්මික බාහිර වශයෙන් සමුදය වය. එතකොට මේ සිතෙහි හට ගැනීම ඔබට මතක ඇති. එහෙනම් කුමක්ද? නාම රූප ඇති කල්හි නාම රූප නිරුද්ධ වෙන කල්හි එතකොට නිරුද්ධ වෙනවා. වේදනානුවේ එතකොට ඔබට මතක ඇති අපි සාකච්ඡා කළ ස්පර්ශය. කායානුපස්සනාදී කයි ආහාර සමුදය, රූප සමුදය ආදී විදිහට තමයි අපි සාකච්ඡා කළේ. කායානුපස්සනාවේ, ඊට පස්සේ වේදනානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ නාම රූප සමුදය වය වශයෙන්. ඒ වගේම ඒ සියලු කාරණාන් එක්කාසු කරගනිමින් චිත්තානුපස්සනාව පිළිබඳ මූලික විග්‍රහය අද අප මේ විදිහට අවසන් කරනවා. ඊළඟට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි පළවෙනි කරුණ වන සතර සතිපට්ඨානෙම ඊළඟ කාරණාව හතරක් තියෙනවානේ. කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ලොකුම කොටස. බොහෝ ධර්ම කරුණු රාශියක් සඳහන් වෙන කොටස ඇත්ත වශයෙන්ම කිව්වොත්. එතකොට දැන් අද අපි මේ ආරම්භ කරන්න යන්නේ එතකොට මේ ධම්මානුපස්සනාව පිළිබඳව. මොකක්ද මේ ධම්මානුපස්සනාව කියලා කියන්නේ? මොකක්ද මේ ධර්මයන් කියලා කියන්නේ කියන එක. ඒ සඳහා තමයි අපි පින්න ස්වාමීන් වහන්සේ වෙත යොමු වෙන්න කැමැති වන්නේ. පින්න ස්වාමීන් වහන්සේ අවසර ස්වාමීන් වහන්සේ දැන් කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා ගැන මූලිකව සාකච්ඡා කළා. ස්වාමීන් මොකක්ද මේ සතපට්ඨානයේ අවසාන කරුණ? සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සනා මොනවද? ධර්මයන් කියන්නේ. ඒ ධර්මයන් කියන්නේ මොකක්ද ස්වාමීන් වහන්සේ? ධම්මානුපස්සනාව කියන්නේ කුමක්ද ස්වාමීනි අවසර? ධම්මානුපස්සනාව කියලා කියන්නේ ඇත්තටම අපි පාවිච්චි කරන වචනයක් තියෙනවා ධර්ම කියලා. ඒ ධර්ම කියන වචනයත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ මේ හැඳින්වීම මෙතන කරන්නේ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මේ භික්ෂුව එහෙම නැත්නම් ශ්‍රාවකයා ධර්මයන්හි ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේ කෙසේද? බුදුරජාණන් වහන්සේ මේ ධම්මානුපස්සනාවට අදාළව ධර්මයන් කියලා කියන කරුණට අදාළව භාවනා එහෙම නැත්නම් ඒ ක්‍රම සිතේ හටගන්න දැන් ධර්මයන් කියවා මේක සිතේ හටගන්න ස්වභාවයක්. සිතේ හටගන්න දෙයක්. ඒ අර්ථයෙන් තමයි ගන්න තියෙන්නේ. ඒතකොට සිතේ හටගන්න ස්වභාවයන් බලමින් වාසය කිරීම තමයි දැන් අපි ඉස්සෙල්ලම සිත ගැන විමසවන්නේ චිත්තානුපස්සනාවේදී. දැන් මේ ධම්මානුපස්සනාදී කරන සිතේ හටගන්න ස්වභාවයන් පිළිබඳව. ඒ ස්වභාවයන් තුළ සිත ක්‍රියාත්මක වෙන ආකාරය සහ ඒ සිත ඒ ස්වභාවයන් කොයි ආකාරයෙන්ද ඒ ස්වභාවයන් උපදින්නේ? ඒ වගේම මේ ස්වභාවයන් නැති වෙන්නේ කොහොමද? ඒ ස්වභාවයන්ගේ ඇත්ත తත්වය මොකක්ද? ධර්මයන්ගේ ස්වභාවය කුමක්ද කියන කරුණ විමසීම සහ බැලීම තමයි මේ ධම්මානුපස්සනා සතිපට්ඨානයෙන් කෙරෙන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මානසිකාර සමුදය ධම්මාන සමුදය. මානසිකාර ප්‍රත්‍යයෙන් තමයි ධර්මයන් හටගන්නේ.
මානසිකාර නිරෝධහ ධම්මානං අත්ංගමෝ. මානසිකාර නිරුද්ධ වීමෙන් තමයි ධර්මයන් සංසිඳලා නිරුද්ධ වෙලා යන්නේ. එතකොට මේ ධර්මයන්ගේ සංසිඳීම, ධර්මයන් නිරුද්ධ වීම, එහෙම නැත්නම් ධර්මයන්ගේ අභාවයට යාම. ඒ අභාවයට යන ස්වභාවය මානසිකාර ප්‍රත්‍යයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒතර මොකද්ද මේ මානසිකාර කියලා කියන්නේ? මානසිකාර කියලා අපි වචනයක් අහලා තියෙනවා. වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර කියලා නාම ධර්මයන්ගේ එක අංගයක්. ඒ කරුණේදී අපිට හොඳ ලස්සන විග්‍රහයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන මහා හතිපදෝපම සූත්‍රයේදී. මේ මහා හතිපදෝපම සූත්‍රයේ ඇස නම් වූ ඉන්ද්‍රිය ආයතනයක් බවට පත් වෙන විදිහ. එතෙන්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මානසිකාරය. මානසිකාරයක් නැත්තම්, ඒ වගේම අවධානයක් නැත්තම්, ඒ අවධානය නැති තැන ඇසට රූපේ පෙනීම කියන දේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. සිද්ධ වෙන්නේ නැති බව. ඒ නිසා ඒ අවධානය කියලා කියන්නේ අපි යම් දෙයක් මෙනෙහි කිරීමෙන්, යම් දෙයක් පිළිබඳව අවධානය යොමු කිරීමෙන්, යම් දෙයක් මානසිකාරය කිරීමෙන් උපදවන, එහෙම නැත්නම් හටගන්න ස්වභාවයක් තමයි මේ ධර්මයන්. දැන් ධර්මයන් කියලා කිව්වහම අපිට එකපාරට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම කියන අර්ථයෙන් පෙන්ලා දුන්න ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ ආදි වශයෙන් ධර්මයේ ගුණනේ. දැන් මෙතන කියන ධම්ම කියන වචනය ඊට ටිකක් වෙනස්. ඒ නිසා ධර්මයන් කිව්වම මෙතන ස්වභාවයන්, සිතේ පවතිනා වූ, සිතේ හටගන්නා වූ එක්තරා ස්වභාවයක්, විවිධාකාර වූ ස්වභාවයන්. මානසිකාරය, එහෙම නැත්නම් මෙනෙහි කිරීම වශයෙන්, අවධානය යොමු කිරීම වශයෙන්, ඒ වගේම ක්‍රියාත්මක ස්වභාවයක් වශයෙන් සිතේ හටගන්නා වූ යම් යම් ස්වභාවයන් ගැන තමයි මේ ධම්මානුපස්සනාවේදී කතා කරන්නේ. ඉතින් ඒ නිසා ධම්මානුපස්සනාව තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වපු ක්‍රම අපිට පෙන්ලා දෙන්න පුළුවන් පහක් තියෙනවා. එහෙමයි. ක්‍රම ආකාර පහකට ස්වභාවයන් ආකාර පහකට බුදුරජාණන් වහන්සේ බෙදා දක්වලා තිනවා මේ ධම්මානුපස්සනාව තුළ. ඒ තමයි පංච නීවරණ පළවෙනි කොටස. ඒ වගේම පංච උපාදානස්කන්ධ දෙවෙනි කොටස. ඊළඟට ආයතන 6 පිළිබඳව තුන්වෙනි කොටස සහ ඊළඟට සප්ත බොජ්ජංග ධර්ම හතරවෙනි කොටසත්, ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳව පස්වෙනි කොටසෙත්. එතකොට මේ කොටස් වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ ධම්ම කියන ඒ තනි වචනය ආකාර පහකින් බෙදා දක්වලා මේ ධම්මානුපස්සනාව තුළ විස්තර විභාග වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒකෙදි දීර්ඝ විස්තරයක් මේ ධම්මානුපස්සනාවට අයිති භාවනා ක්‍රම තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ කරුණ ඇසුරු කරගෙන, කරුණ පහ ඇසුරු කරගෙන. එතන පින්නත් ධම්මානුපස්සනාව කියන කරුණේ ධර්මයන්, ඒ ධම්මානුපස්සනාව කියන කරුණ අපේ පින්න ස්වාමීන් වහන්සේ මූලිකව අපිට විස්තර කරලා දුන්නා. එතකොට එහිදී ඔබට මතක ඇති කරුණු පහක් විස්තර වෙනවා. ධර්මයන් කියපුවම මතක තියාගන්න අපේ ස්වාමීන් වහන්සේ හරි ලස්සනට ඒ කරුණ විස්තර කර අපි අර සාමාන්‍යයෙන් අපි තෙරුවන් වන්දනා කරනකොට කතා කරන්නා වූ ඒ ස්වාක්ඛාත සම්දිට්ඨික ආදී තියෙන ධර්මයේ ගුණ පිළිබඳව නෙමෙයි මෙතනදී කතා වෙන්නේ. ස්වභාවයක් පිළිබඳව, ස්වභාවයන් මේ සිතේ පවතිනා ස්වභාවයන් ගැනමයි කියන එක. ඒ හොඳට පැහැදිලි වුණ ඔබට මතක ඇති මේ ධම්මානුපස්සනාව ධර්මයන් හටගන්න හේතුව කුමක්ද? මානසිකාරයි හේතුව වෙන්නේ. අත්ංග සමුදේවය වශයෙන් මානසිකාරය. දැන් කායානුපස්සනාවේදී මතක ඇතිනේ ආහාර, වේදනා, ස්පර්ශය, චිත්තානුපස්සන, නාම රූප. ධම්මානුපස්සනාවට අදාළ වෙතකොට මානසිකාර සමුදේව. මානසිකාර ඇති කල්ලි. මානසිකාර නිරුද්ධ වන කාලේ තමයි නිරෝධය තියෙන්නේ. ඒකට ඒ කරුණු මුල් කර ගනිමින් අපේ ස්වාමීන් වහන්සේ විස්තර කරන්නට යෙදුන සතිපට්ඨාන සූත්‍රයට අනුව ධර්මයන් නැත්තම් ස්වභාවයන් පහක් විස්තර වෙනවා. එතකොට මුලින්ම පංච නීවරණ, පංච උපාදානස්කන්ධ, ඊට පස්සේ ආයතන, බොජ්ජංග, ඊළඟට ගත්තොත් එහෙම අවසාන වශයෙන් චතුරාර්ය සත්‍ය. එතකොට ඒ කරුණ තමයි විස්තර වන්නේ. එතකොට මුලින්ම අපට කතා කරලා දැනගන්න තියෙන මේ පළවෙනි කරුණ, පළවෙනි ධර්මයන්, පළවෙනි ස්වභාවයන් විදිහට භාග්‍යවත් බුදුරජාණන් දේශනා කළේ පංච නීවරණ පිළිබඳව. එතකොට පංච නීවරණයන් පිළිබඳව මෙතන මූලික විග්‍රහයක් ධම්මානුපස්සනාවේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා. ඉතින් පින්න ස්වාමීන් වහන්සේගෙන් අපි ඊළඟට දැනගන්න කැමති පින්න ස්වාමීන් වහන්සේ අවසරයි
ධම්මානුපස්සනාවෙහි පළවෙන ඒ කරුණ ස්වභාවයන් විදිහට ධර්මයන් විදිහට අපිට විස්තර විභාග වශයෙන් භාගවත් බුදුරජාණන් දේශනා කරපු මේ පංච නීවරණයන් ගැන කෙනෙක් දැනගන්නේ කොහොමද මේ සූත්‍රයේ සඳහන් වන්නේ කියන කරුණ අවසරයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ මේ ධම්මානුපස්සනා කොටසේ ආරම්භයේදීම දේශනා කරනවා මේ විදිහට ඉද බික්ඛවේ බික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු. මහණෙනි මේ ශ්‍රාවකයා ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන වීර්ය කරන ආර්ය ශ්‍රාවකයා මේ සිතේ හටගන්න ස්වභාවයක් වශයෙන් තිබෙන මානසිකාර ප්‍රත්‍යයෙන් හටගන්න පංච නීවරණයන් පිළිබඳව මනාකොට නුවණින් විමසමින් දැනගන්නවා කියලා. එතකොට දැන් අපි කලින් චිත්තානුපස්සනාවේ ඉගෙන ගත්ත සරාගී සිත, විතරාගී සිත ආදී වශයෙන් මේ සිතේ විවිධාකාර අවස්ථාවන් පිළිබඳව. දැන් මෙතන කතා කරන්නේ මානසිකාර ප්‍රත්‍යයෙන් සිතේම උපදින විවිධ වූ ධර්ම ස්වභාවයන්. එතකොට ඒකෙදි පළවෙනි කරුණ තමයි නීවරණ පහ. නීවරණ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා අන්ධකරණ. අන්ධකරණ කියලා කියන්නේ මේ ප්‍රඥාව නම් වූ ඇස උපදවා ගැනීම වළක්වනවා. මේ නීවරණයන් වලින් කරන්නේ ඒ දේ තමයි. ඒතකොට සාමාන්‍යයෙන් අපි හිතන්නේ නැහැ මේ මානසිකාර ප්‍රත්‍යයෙන් මේ නීවරණ උපදිනවා කියලා. දැන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා නීවරණ පහක් තියෙනවා. කාමච්ඡන්ද කියන්නේ පංචකාම ගුණයන් කෙරෙහි සිතේ බැඳී යාම. ඊළඟට ව්‍යාපාද කියලා කියන්නේ තමන් අකමැති විදිහට පවතින රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආදී දේවල් පිළිබඳ ඇතිවන ගැටීම. ඊට පස්සේ තීන මිද්ද කියලා කියනවා කායික අලස බව, මානසික අලස බව ආදී තීන මිද්ද. ඊළඟට උද්ධච්ච කුක්කුච්ච කියලා කියනවා සිතේ විසිරීම හා පසුතැවීම. ඊළඟට විචිකිච්ඡා කියලා කියනවා ධර්ම ආදී අටතෙන් පිළිබඳව ඇතිවන සැකය. එතකොට මේ වගේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ නීවරණ ධර්මයන් ගැන භාග්‍යතුන් වහන්සේ විසින්ම පෙන්ලා දෙනවා මේක අන්ධකරණ, අචක්කුකරණ. අචක්කුකරණ කියලා කියන්නේ නුවණැස නැති කරලා දානවා. දැන් චක්කු කියලා චක්කුං උදපාදි, විඥා උදපාදි, ආලෝක උදපාදි කියලා භාග්‍යතුන් වහන්සේ ධම්මචක්ක දේශනාදී කරන්නේ. ඒ චක්කු කියලා කියන්නේ දහම් ඇස. ඒ ධම්ම චක්කුව වළක්වනවා. ලෝකයේ දෙස බලන්න උවමනා කරන ප්‍රඥා ඇස වළක්වනවා. ඒකට කියනවා අචක්කුකරණ. ඊළඟට තියෙනවා අඥානකරණ. අඥාන කියලා කියන්නේ ඥාණය නැති කරනවා. ඥානං උදපාදි. ඥාණය නැති කරලා දානවා. ඒ යම් කිසි ආකාරයක අවබෝධයක් පිණිස උවමනා කරන යම් කුසලතාවයක් අභ්‍යන්තරික උපදවන්න අවශ්‍යයිද ශ්‍රාවකෙක් පංච නීවරණයන්ගෙන් කරන්නේ ඒක වළක්වනවා. පංච නීවරණයන් විසින් ඒක අඥාන කරනවා. ඒ ඥානෙ උපදවන්න අවස්ථාව අහුරලා දානවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤා නිරෝධියා. ඒ ප්‍රඥාව නිරුද්ධ වීම පිණිස යම් ප්‍රඥාවක් හෝ ඇද්ද ඒ ප්‍රඥාවත් නැතිවීමට ඒක බලපානවා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය උප්පත්තියෙන් පුණ්‍ය බල මහිමයත් එක්ක තියෙන යම් කිසි හැකියාවක් තියෙනවා නම් අපි සසරේ පිනකට ලැබපු මේක කුසලයේ හරි පොඩ්ඩක් කුසලයේ හෝ තීරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන. එතකොට ඒ කාමච්ඡන්ද නිවන කම්සපට ඇලුනට පස්සේ එහෙම නැත්නම් ව්‍යාපාදයට ඇලුනට පස්සේ ඒ ආදී නීවරණයන්ගෙන් හිත වැහුණට පස්සේ ඒ තනත්තාගේ තියෙන යම් කිසි ආකාරයක විමර්ශනයක් ප්‍රඥාවක් ඇද්ද ඒ කුසල අකුසල තීරුම් ගන්න පුළුවන් හැකියාවක් ඇද්ද ඒක නැති කරලා දානවා. ඒක තමයි නීවරණයන්ගේ ස්වභාවය. ඊළඟට තියෙනවා අනිබ්බාන සංවත්තනිකෝ. නිවනට උපකාර කරන්නේ නිවනින් දුරස් කරනවා. නිවනින් ඈත් කරලා දානවා. නීවරණ වලින්. ඒතර නිවනට සමීප කරන ජීවිතයක් උපදවන්නේ. නිවනින් ටිකෙන් ටික දුරස් කරන. ඒ වගේම නිවනින් බැහැර කරන ජීවිතයක් බවට ඒ ජීවිතය පත් කරලා දානවා මේ නීවරණ පහ විසින්. ඉතින් ඒකෙදි අපි දැනගන්න ඕනේ මේ නීවරණයන්ගේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා රාශියක් තියෙනවා අපිට. දැන් ඔය කරුණ ටික ඇතුළත් වෙන නීවරණ සූත්‍රයේ සංයුත්ත නිකායේ ඒ නීවරණ සූත්‍රයේ තමයි භාග්‍යතුන් වහන්සේ නීවරණ වල ස්වභාවය මෙන්න මේ වගේ කෘත්‍යයක් තමයි නීවරණ වලින් වෙන්නේ කියලා නීවරණ වල ස්වභාවය පැහැදිලි කළා. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරන අකුසල රාශී සූත්‍රයේදී මේක අකුසල් ගොඩ කියලා යමකට කියනවා නම් ඒ අකුසල් ගොඩ කියන්න තියෙන්නේ මේ නීවරණ වලට. නීවරණ තමයි අකුසල රාශිය.
ඒ කියන්නේ මුළුමනින්ම අකුසල් ගොඩක් හිතන. දැන් අපි ගත්තාම නීවරණ දුරු නොකරපු හිතක්, දුරු නොකරපු ජීවිතයක් කියලා කියන්නේ අකුසල් ඕනෙම අකුසලයක් කරන්න උවමනා කරන සුදුසුකම ඒ ජීවිතය තුළ තියෙනවා. එහෙමයි සාසි. ඒ නිසා තමයි ඒක අකුසල් ගොඩක් කියලා කියන්නේ. ඉතින් අකුසල රාශි සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරන එක තනිකරම අකුසල් ගොඩ. තනිකරම අකුසල් උපදවන්න උවමනා කරන අකුසල් පුංජයක් විදිහට. ඊළඟට එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා තව කාරණාවක්. ඒ තමයි රත්තරන් ආදී දේවල්. රත්තරන් ගත්තාම මේ රත්තරන් වල සාමාන්‍ය ඒ කියන්නේ කීලුට වෙලා තිබුණොත් කුණු එකතු වෙලා ඊළඟට ඒ අමු රත්තරන් වල එහෙම නැත්නම් ඒ රන් පිරිසිදු නොකරපු රන් වල ක්‍රියාකාරී බවක් නැහැ. ඒ කියන්නේ ඉක්මනින් කැඩෙනවා. ආභරණයක් හදන්න බෑ. ඒ වගේ මේ අමුරන් වල ස්වභාවය තමයි ඒ ප්‍රභාස්වර නැහැ. ඒ කියන්නේ ලස්සන පාට නැහැ. ඒ රන් පිරිසිදු කරන්න ඕනේ. අර කුණු අයින් කරලා පුච්චලා පිරිසිදු කරන්න ඕනේ. ඒ පිරිසිදු කරන රන් කරවා ඒ රන් පිරිසිදු කරන්නේ උණුසුම් කරලා ඒ අවශ්‍ය උෂ්ණත්වයට පත් කරලා ඒ කුණු දූවිලි සියල්ලම පුච්චලා දාලා පිරිසිදු රන් තෝරා ගන්නවා. වෙන් කරලා ගන්නවා. එයින් පස්සේ තමයි මේ පිරිසිදු රන් වලින් තමයි කර්මන්නේ වූ ඒ වගේම එහෙම නැත්නම් සුදුසු භාවයට පත් වෙච්ච රණින් තමයි ආභරණයක් හදන්නේ. ඒ ආභරණය උපදාන්න පුළුවන්. ලස්සනයි, පැහැපත්, ශක්තිමත්. නමුත් කිලුට වෙච්ච රණ කවදාකවත් එකකින් ආභරණයක් හදන්න බෑ. ඒ වගේ මේ කෙලෙස් වලින් පංච නීවරණයන්ගෙන් කිලුට වෙච්ච සිත කර්මන්නේ නැහැ. ක්‍රියාකාරී ස්වභාවයක් නැහැ. අක්‍රියයි. දැන් අපි හිතනවා සාමාන්‍ය ලෝකයේ මිනිස්සයා මොන හරි ප්‍රශ්නයක් ඇති වුනහම ඒ අර්බුදයට නීවරණයන්ගෙන්මයි පිළිසරණක් හොයන්නේ. එහෙමයි සාරා. දැන් අපි ගත්තොත් සමහර ලාවට චිත්ත පීඩාවක් ඇති වුනහම ඒ චිත්ත පීඩාවට බලන්නේ ඒ චිත්ත පීඩාව නැති කරගන්න එක්කෝ චිත්‍රපටියක් බලලා. එහෙම නැත්නම් ලස්සන තැනක ඇවිදින්න ගිහිලා දුර ගමනක් ගිහිල්ලා. එහෙම නැත්නම් මොන හරි එක්ක අරක්කු බීලා. එහෙම නැත්නම් පාටියක් දාලා. මොන වගේ හරි දෙයකින් තමයි තමන්ගේ හිතට ඇති වෙන දුක, දුම්නස, අසහනය, අපහසුව නැති කරගන්න උත්සාහ කරන්නේ. එතකොට පිළිසරණ හොයන්නේම නැවතත් නීවරණයකින්මයි. නීවරණයෙන්ම පීඩා විඳ නීවරණයකින්ම පිහිටක් පිළිසරණක් හොයනවා. ඕකට කිසිම දවසක එකකින් පිහිටක් ලැබෙන්නේ නැහැ. මොකද ආයිමත් සිත ටික වෙලාවකින් අර තමන්ගේ තිබිච්ච ස්වභාවය අමතක වෙලා ගියාට පස්සේ ආයිමත් සමහර ලාවට නීවරණ වලින් පීඩා විඳින ජීවිතයක් ඔහුට උපදිනවා. ඉතින් මේ ස්වභාවය දුරු කර ගැනීම පිණිස නීවරණයන්ගෙන් නිදහස් වූ සිතක් සාමාන්‍ය ලෝකයේ මිනිස්සෙකුට කියන්නේ උපදවා ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මේක ඊටාම දුෂ්කර දෙයක්. ඒ කියන්නේ ලේසියෙන් පහසුවකින් ඇති කරගන්න පුළුවන් හැකියාවක් නෙමෙයි නීවරණ වලින් තොර සිත. නීවරණත් එක්කමයි මේ සංසාරේදී මේ සත්‍යය ගමන් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. නීවරණයන් බැහැර වූ සිතක් මේ සත්‍යය පුරුදු කළ තියෙන ඊටාම ස්වල්ප වශයෙන්. ඊටාම අල්පයක්. ඒ බොහෝ බහුල වශයෙන් පුරුදු කරපු නීවරණයන්ගෙන් පීඩා විඳින සිත, නීවරණයන් යටපත් වෙච්ච සිත, ඒ පුද්ගලයා හැම වෙලාවකම ආයිමත් ඇදලා දාන්නේ නීවරණයකටමයි. ආයිමත් පොළඹවන්නේ නීවරණයෙන් රැකවරණයක් සෙවීමටමයි. ඒ නිසා නීවරණයන්ගේ යථා ස්වභාවය හඳුනා නොගත්තු පෘථග්ජන ලෝකයේ තැනැත්තන්, පෘථග්ජන ලෝකයේ පුද්ගලයන් කොයිතරම් පිහිටක් පිළිසරණක් හෙව්වත් නීවරණයන්ට අයිති ධර්මයන්ගෙන් ඔවුන්ට කිසිම දවසක එයින් පිහිටක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒක తాවකාලිකයි. ඒ නිසා ඒ කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී නීවරණයන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නීවරණයන් ඊටාම නිවනට හානි කර ධර්මයන් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එහෙමයි. පින්නන දැන් ඔබට මේ පංච නීවරණයන්ගේ මූලික ස්වභාවය, නීවරණ කියන්නේ කොමක්ද කියන කරුණ ගැන ඔබට මූලික වැටහීමක් දැන් ලැබිලා ඇති. නීවරණයන් කියන්නේ අකුසල රාශියක්, සිත වහලා දමන කාරණාවක් ඒ ආදී විදිහට. ඒත් දැන් මේ ආදී විදිහට මේ විස්තර කරන මේ සිත වසා දමන මේ අකුසල රාශියකේ සඳහන් වන නීවරණයන් අපේ සිතේ හටගන්නා වූ ආකාරය, ඒ නැතිවන ආකාරය, ඒ පවතින ආකාරය, ඒ පවතිමින් වෙනස් වෙන යන ආකාරය මනාකොට අපට අපේ ශ්‍රාස්තුනාංශ හොඳට පුරුදු පුහුණු වෙන දකින්න කියන කරුණ අපිට මේ
නීවරණ ධර්මයන් මුල් කරගනිමින් මේ ධම්මානුපස්සනාව ඊළඟට කෙමෙන් ටික ටික ගැඹුරට විස්තර කරමින් යනවා. ඊළඟට මම අපේ පින්න ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමැති ස්වාමීන් වහන්සේ මේ නීවරණයන් එකින් එක දැන් කාමච්ඡන්දය ඊළඟට තීන මිද්දේ ව්‍යාපාදයේ තීන මිද්දේ උද්ධච්ච කුක්කුච්ච ආදී මේ විචිකිච්ඡාව ආදී මේ නීවරණයන් එකින් එක ශාස්ත්‍රඥාන්සේ අරගෙන ඊළඟට විස්තර කරන ක්‍රමයක් තියෙනවා. ස්වාමීනි ඒ කොහොමද විස්තර වන්නේ අවසරයි ස්වාමීනි. මේ නීවරණ ක්‍රම පහකින් ඒ කියන්නේ එක නීවරණයක් ආකාර පහ බැගින් බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන ආකාරය විමසලා බලන්න කියලා දේශනා කළා. එතෙන්දී භාගතුන් වහන්සේ ලස්සනට මේ කරුණ සතිපට්ඨාන සූත්‍රය පැහැදිලි කරනවා. ඉද බික්ඛවේ බික්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමා තුළ හේතු නිසා උපන්නා වූ කාමච්ඡන්දේ පවතින විට දැන් තමා තුළ කාමච්ඡන්දේ පවතින්නේ යයි මනාකොට දැනගනි. ඊළඟට අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. කාමච්ඡන්දේ නැති විටත් එහෙමයි. ඒ කියන්නේ තිබෙන විටත් නැති විටත් ප්‍රහාණය නෙමෙයි නැති විට. ඒතර කාමච්ඡන්දය නැතිව තමන්ගේ හිතේ කාමච්ඡන්දයෙන් තොර ස්වභාවයෙන් පවතිනකොට එහෙමයි සනස්. ඒ කියන්නේ දැන් ප්‍රියමනාප රූපය නිසානේ කාමච්ඡන්දය උපදින්නේ. රූප ශබ්ද ගන්ධ ආදී පංචකාම ගුණයන් නිසානේ. කලින් අර චිත්තානුපස්සනාදී කතා කළානේ රාග සහිත බව. ඒ වගේ මේ කාමච්ඡන්දය උපදින්නේ ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ ආදී මේ පංචකාම ගුණයන් නිසා. ඒ පංචකාම ගුණයන් නිසා උපදින්නා වූ කාමච්ඡන්දය ඒ කියන්නේ තමා තුළ යම් අරමුණක් ලැබෙද්දිත් ඒ කෙරෙහි කාමච්ඡන්දය උපදින්නේ නැත්තම් ඒ කියන්නේ ඒ පිළිබඳව ඡන්දය උපදින්නේ නැත්තම් ඒතර ඔහු දැනගන්නවා අසන්තං වාජ්ජත දැන් තමා තුළ කාමච්ඡන්දේ මේ අරමුණ කෙරෙහි උපන්නේ නැහැ කියලා. හොඳ සිහියක් බලවත් සිහියක් තියෙන්න ඕනේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝති. එතකොට නෝපන් කාමච්ඡන්දයක් තියෙනවා නේ. ඒ කියන්නේ කලින් යම් කරුණක් පිළිබඳව කාමච්ඡන්ද ඉපදිලා නැතුව තිබිලා. ඒ පිළිබඳව කාමච්ඡන්දය උපදිනකොටම එහෙමයි. ආයෙ දැන් මේ අලුත් කරුණක් ඊළඟ කාරණා තුන්වෙනි එක. ඒතර නෝපන්නා වූ අරමුණ ඒ කියන්නේ කාමච්ඡන්දේ නෝපන් තැනේදී ඔහු දැනගත්තා දැන් කාමච්ඡන්ද ඉපදුන්නේ නැහැ කියලා. ඒ වගේම යම් වෙලාවක ඒ නෝපන් කාමච්ඡන්දේ උපදිනවද? එහෙමයි සනස්. ඒ උපදින කොටත් දැනගන්නවා දැන් තමා තුළ නෝපන් කාමච්ඡන්දේ උපදින්නේ යයි මනාකොට දැනගන්න. එහෙමයි. ඒ කියන්නේ මේ මන හිත පිළිබඳ අවධානය තියෙනවා. ඒ කියන්නේ අවධානය බලවත්ව තියෙනවා මේ තමන්ගේ සිතේ ස්වභාවය හඳුනා ගැනීම පිණිස. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන යතාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහණං හෝති. ඒ යම් කාමච්ඡන්දයක් තියෙනවාද ඒ කාමච්ඡන්දේ ප්‍රහාණය වෙලා යනවා නම් ඒ ප්‍රහාණය වෙන්න හේතු කාරණා තමන් නෝනින් විමසද්දී කාමච්ඡන්දේ ප්‍රහාණය වෙන්නේ. දැන් අපි රාග සහිත විතරාගී බවට පත්වීම ගැන චිත්තානුපස්සනා කිව්වනේ. ඒ වගේ මේ කාමච්ඡන්දය පංචකාම අරමුණු කෙරෙහි පවතිනා වූ කාමච්ඡන්දේ ප්‍රහාණය වෙනවා නම් යම් විදිහකින් ඒ කාමච්ඡන්දේ ප්‍රහාණය වීම ගැනත් ඔහු මනාකොට දැනගන්නවා. උපන්නා වූ කාමච්ඡන්දේ නැති වෙලා යන එක. ඊළඟට ඒ ප්‍රහාණය වී ගිය කාමච්ඡන්දය යතාච පහිනස්ස කාමච්ඡන්ද සායතින් අනුපාදෝ තංච පජානාති. ප්‍රහාණය වී ගිය කාමච්ඡන්දේ යලි කිසිදා හට නොගන්න ආකාරයට නැත්තටම නැති වෙලා යනවද? නිරුද්ධ වෙලාම යනවද? ඒ කරුණත් ඒ ශ්‍රාවකයා දැනගන්නවා. දැන් මෙතෙන්දී අපිට කතා කරන්න විශේෂ කාරණාවක් තිබෙනවා. ඒ තමයි නීවරණ ප්‍රහාණය තමයි සමාධිය කියන්නේ. මේ ධම්මානුපස්සන සතිපට්ඨානය තුළ මේ කරුණු පහ ගොනු වෙන්නේ නීවරණ ප්‍රහාණය කළ උපදවන සමාධිය පමණක් නෙවෙයි. එහෙමයි සනස්. නීවරණ ප්‍රහාණය කොට උපදවන සමාධියෙන් එහා ගිය අවබෝධ ඥානයක් තමයි මේ කතා කරන්නේ. දැන් සාමාන්‍ය ලෝකේ අපි ඉගෙනගත්ත රාග සහිත සිත විතරාගී සිතක් උපදවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැර අයටත් විතරාගී සිතක් උපදවන්න පුළුවන්. ඊළඟට විත දෝෂේ සිතක් උපදවන්නත් පුළුවන්. නමුත් විත මොහේ සිත බෑ. ඊළඟට දැන් මෙතන නීවරණ වලත් අපිට පැහැදිලිව පේනවා නීවරණ ආයතින් අනුපාදෝ හොති. නැවත කිසිදා හට නොගන්න ආකාරයටම
යම් විදිහකට ප්‍රහාණය වෙනවා නම් ඒ ප්‍රහාණය වෙන අවස්ථාවේදී ඒකත් දැනගන්නවා කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ මේ ඍජුවම නිවන ඉලක්ක කරගත්තු ධර්මයක්. සමාධිය පමණක් ඉලක්ක කරගත්තු ධර්මයක් නෙවෙයි. ඒක පැහැදිලි. ඒ නිසා නිවන ඉලක්ක කරගත්තු ධර්මයක් තුළ සමාධිය ඉලක්ක කරගත්තු ධර්මයක් වඩනවට වඩා ගාම්භීර විමර්ශනයක් තිබෙන්නට ඕනේ. සමාධිය ඉලක්ක කරගත්තු ධර්මයේ තුල පංච නීවරණ යටපත් කරලා සමාධි උපදවලා ප්‍රථම ධානය, ද්විතිය ධානය ආදී උපදවලා ඒ ශ්‍රාවකයෙකුට පුළුවන් අෂ්ට සමාපatti දක්වා දියුණු කරන්න. නමුත් ඔවුන්ගේ ඒ අෂ්ට සමාපatti ආදී සමහරට මේ ජීවිතේ නොපිරෙන්න පුළුවන්. ඊළඟ ජීවිතේ හේතුවෙන් ඔවුන් බ්‍රහ්ම ලෝක උපදින්න පුළුවන්. කල්ප ගණන් බ්‍රහ්ම ලෝකෙින් ඉඳලා ඒ කර්මය අවසන් වුණාට පස්සේ නැවතත් කාම ලෝකයේ සමහරට තිරිසන් ලෝක, പ്രേත ලෝකේ පවා, නිරේ පවා උපදින්න උවමනා කරන අභ්‍යන්තරික ස්වභාවය ඒ සිතේ ක්‍රියාත්මක වෙනවා. දැන් මේ නීවරණයන් මුළුමනින්ම ප්‍රහාණය කිරීම කියලා කියන්නේ ඍජුවම ධර්ම අවබෝධය තුළ ඇති කරගන්න මාර්ගඵල ඥානය. ඒ මාර්ගඵල ඥානය තුළ නීවරණයන් ප්‍රහාණය වීම සහ නීවරණ මුළුමනින්ම ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම බැහැර වීම. ඒ නීවරණයන් සම්පූර්ණයෙන්ම බැහැර වෙන තැනක් භාගතුන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා දේශනාවල. ඒ තමයි අනාගාමී ඵලය. අනාගාමී ඵලය තුල කාමරාග, පටිඝ, ඊළඟට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ ඕරම් භාගයේ සංයෝජන පහම නිරුද්ධයි. ඒ සංයෝජන ධර්මයන් පහ නිරුද්ධ වීම නිසාම ඒ ශ්‍රාවකයා තුල නැවත කිසිදා කාමච්ඡන්දය උපදින්නේ නැහැ. මුළුමනින්ම ප්‍රහාණයයි. නමුත් සමාධිය පමණක් වඩන කෙනෙකුට නීවරණ යටපත් කිරීම තුළ සමාධිය උපදිනවා. උපදවන්න පුළුවන්. ඒ නීවරණ යටපත් වීමමයි සමාධිය කියන්නේ. නමුත් නීවරණ යටපත් උනත් ඔවුන්ට නැවත යම් දවසක කල්ප ගානකින් හෝ ආයිමත් නීවරණ උපදින්න උවමනා කරන අභ්‍යන්තරික උපක්ලේශයන්, අභ්‍යන්තරික අනුශේ ධර්මයන් ජීවිත අභ්‍යන්තරේ ක්‍රියාත්මකයි. ඒ නිසා ඒ ස්වභාවයත් බැහැරකොට තමන්ගේ ජීවිතයේ මුළුමනින්ම මේ නීවරණයන් ප්‍රහාණය කිරීමයි බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලිව දේශනා කරන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හරි විශේෂිත වෙන්නේ ඒකයි. මේ මානසිකාර ප්‍රත්‍යයෙන් තමයි මේ කරුණ ඔක්කොම තේරුම් ගන්න. අවධානය යොමු කිරීමෙන්. දැන් බලන්න තමා තුළ නීවරණ, කාමච්ඡන්ද නීවරණේ තිබෙන බව දැනගන්නේ මානසිකාරයෙන්. අවධානයක් යොමු වීමෙන්. සිතේ ක්‍රියාත්මක බව ඒක වෙත යොමු කිරීමෙන්. ඒ කියන්නේ ඒක යොමු කිරීමක්. සිත ඒ කියන්නේ සිතේ ස්වභාවය දැන ගැනීමට සිත යොමු කරනවා. මේ භාවනාවක් වගේ නෙමෙයිද? මේක ඇත්තටම මේ තියෙන ඒ අවස්ථාවේදී කරන ක්‍රියාවක්. දැන් අපි කායනුපස්සනා සතිපට්ඨානය තුල ආනාපාන සතිය වගේ භාවනා ඉගෙන ගත්තා. ඊළඟට නව සීවතිකාදී භාවනාවන් ඉගෙන ගත්තා. එතකොට මෙතෙන්දී අපි කතා කරන්නේ භාවනාව කියන්නේ මේක භාවනාවක් තමයි. නමුත් සෑම ඉරියව්වකම සෑම මොහොතකම ශ්‍රාවකයා පුරුදු කරන භාවනාවක්. සෑම මොහොතකම ශ්‍රාවකයා විමර්ශනයෙන් අවධානයෙන් සිටිය යුතු බලවත් වූ සිහියෙන් සිටිය යුතු භාවනා ක්‍රමයක්. මේ භාවනා ක්‍රමයේ තුල ඇත්තටම සිත මනාකොට බලවත් වූ ඒකාග්‍රතාවයක් එක්ක බලවත් වූ සංසිඳීමක් සමග බලවත් වූ සිහියක් සමග ආතාපි සම්පජාන සතිමා කියන බලවත් වූ ක්‍රියාකාරී බවක් සමගයි මේ නීවරණයන්ගේ ස්වභාවය දැනගන්න තියෙන්නේ. දැන් මේ තමන් තුළ නීවරණ කියන්නේ පංචකාමයේ පිළිබඳ කැමැත්ත ඇති වෙනකොට මේ පිළිබඳ අවධානයක් නැත්නම් ඒක අපෙන් ලෙස්සල යනවනේ. එහෙමයි. තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මොනවාද නැද්ද කියලාවත් දන්නේ නැහැ සාමාන්‍ය ලෝකයේ පුද්ගලයන්. නමුත් ධර්මයේ කෙරෙහි ඒ ස්වභාවය කෙරෙහි අවධානය යොමු කරගන්න සිහිය බලවත් කරගන්න ශ්‍රාවකයට උපදිනකොටම තමා තුළ පවතිනකොට පවතින බව දැනගන්නවා. නොපවතිනකොට නොපවතින බව දැනගන්නවා. ඒ වගේම නූපන් කාමච්ඡන්දේ උපදිනකොට උපදින බව දැනගන්නවා. ඒ වගේම උපන්නව කාමච්ඡන්දේ ප්‍රහාණය වෙනකොට ඒකත් දැනගන්නවා. ප්‍රහාණය වූ කාමච්ඡන්දය යලි කිසිදා හට නොගන්නා ආකාරයටම මුළුමනින්ම නැති වෙලා යනකොට ඒ කරුණක් දැනගන්නවා. ඉතින් ඒ විදිහට තමයි නීවරණ පහ පිළිබඳවම භාගතුන් වහන්සේ කරුණු දේශනා කළේ. ඉතින් පින්වත්නි අද දවසේ අපිට මේ පංච නීවරණයන් මුල් කරගනිමින් පස් ආකාරයකින් ඒ නීවරණයන් පිළිබඳ අපේ හිත මානසිකාරය හොඳට පවත්වන්න යුතු ආකාරය පිළිබඳව තමයි නීවරණ ධර්මයන් මුල් කරගනිමින් මේ ධම්මානුපස්සනාවේදී භාගවත් බුදුරජාණන් විස්තර කරන දේශනා කරනු ලැබුණේ.
ඉතින් මේ කරුණු කාරණාවන් මුල් කරගෙන අපි සාකච්ඡා කරනකොට අපිට ඉතුරුලා තියෙන කාලයත් කෙමින් අඩු වෙලා එනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ ඊළඟ කරුණු ඊළඟ දවසට සාකච්ඡා කිරීම බලාපොරොත්තු වෙන අපි පුණ්‍ය ආනුමෝදනා වෙත යොමු වෙනවා. දැන් අද දවසේත් අපිට මේ උතුම් ධර්ම කාරණාවන් විග්‍රහ කිරීම පිණිස වැඩම වදාළ අපි පින්වත් ස්වාමීන් වහන්සේට මුලින්ම පුණ්‍ය ආනුමෝදනා කර සිටිමු. අපි පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තව තවත් උතුම් ශාසනික මෙහෙවරේ දෙමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ සීල පිං ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා අද දායකත්වය ලබා දෙන්නේ ජූලි මාස 29 වන දිනට 4 වන උපන්දිනයේ යෙදෙන රිසාජ එදිරිසිංහ පුතුණුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස සෙන්සේ පහක් මෙදමාවිල මාරවිල යන ලිපිණේ පදිංචි පින්වත් ශානක එදිරිසිංහ මහතා ඇතුළු ඒ හැම දිනාගේ දායකත්වයෙන් යුක්තව රැස්වූ පින පින්කෙමති සිළු දෙවියන් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙව් රජුන්, සතරවරම් දේවරු, සීල සෙම්පති දේවරුන්, මේ පින් බිමට අධිග්‍රහිතව සිටින්නා වූ සිළු දෙවියන් ඔබ අප හැම දිනාගේ මිෂ්ඨ දේවතාවරුන් අනුමෝදන්ව සිළු දෙවියන්ගේ දිව්‍ය රැකවරණය ආරක්ෂා උදව්පකාර ඔබ අප සියලු දෙනාටමත්, ඒ වගේම දායකත්ව දරූ ශානක එදිරිසිංහ මහතා, ඒ වගේම රිසේජ එදිරිසිංහ පුතුණන් ඇතුළු පවුලේ හැම දිනාටමත් සියලු ආරක්ෂාව රැකවරණී සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම ශානක එදිරිසිංහ මහතා විදේශගතව සිටි කාලයේදී උදව්පකාර කළ සීලු දෙනා නමින් මිය පරලොව ගියේ. ඒ වගේම ශානක එදිරිසිංහ මහතා නමිනුත් ඔබ අප සීලු දෙනා නමිනුත් මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙන් නැත්නම් ඒ සීලු ඥාතීන්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේම ශානක එදිරිසිංහ මහතා විදේශගතව සිටි කාලයේ උදව්පකාර කළ දැනට සුජීවත්ව සිටින සියලුම දෙනාටමත්, ඒ වගේම ශානක මහතාගේ දෙමාපියන්ට, බිරිඳට, දරුවන් දෙදෙනාට ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාටමත්, පවුලේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ජූලි මාස 29 වන දිනට 4 වන උපන්දිනයේ යෙදෙන රිසජ එදිරිසිංහ සිඟිති පුතුණුවන්ටත් මේ පින් අනුමෝදන් වේ. හැම දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ශානක එදිරිසිංහ මහතා ඇතුළු පවුලේ හැම දෙනා කරන කියන සිතන පතන සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. රිසිජ එදිරිසිංහ පුතුණුවන්ටද මේ පින් අනුමෝදන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ඉදිරි අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. මේ හැම දිනාටම තව තවත් ජීවිතයට පින් දහමක් රැස් කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්නේ හැම දිනාටමත් මේ රැස් වූ සියලු පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින් අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දෙක ලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දෙවිඳුන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උතුම් ධර්මාභෝධයේ පිණිස මේ පින් හේතුපකාර වෙත්වා. සිල් ගුණ නම් වඩන සීල ස්වාමීන් වහන්සේලාද මේ පින් අනුමෝදන මහා සංඝරත්නයේද නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් චිර ජීවනයේ යුක්තව ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න මේ පින් හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දිනාගෙම දෙමාපිය ගුරුවරණයේද හිතමිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානීය උදව්පකාර කරන නන්නයිරින් උදව්පකාර කරන්නා වූ සිව්පසිංහ උපකාර කරන හැම දිනාටත් මේ පින් සමලස අනුමෝදන්. ඒ ඔබ අප සියලු දිනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. සුවසේ ජීවිතවලට පින් දහමක් රැස් කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න මේ සියලු පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.